තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සේනාසනේ වැඩ වාසය කරන මහකිලියේ නායක ස්වාමීන් වහන්සේ, මිරහවත්තේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සේනාසන වාසී වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත කාරුණික පින්වත්නි, ලොකු දහම් කාරණාවක් කතා කරන්නට කාලේ නැති වුණත් පැය භාගයකටත් අඩු කාලයක් ඇතුළත අපි යම් කිසි දෙයක් ජීවිතයට එකතු කරගන්නට මේ මොහොතේ උත්සාහවන්ත වෙමු. සම්බුද්ධ ශාසනයක් ලෝකයට ලැබිච්ච දවසක් අද දවස. ඒ බුද්ධ ශාසනයේ යම් පමණකට හෝ උණුසුම අද වෙනකොට තාම තියෙනවා. එහෙම කාලෙක මේ පින්නතුන්ට ලැබිලා තියෙන මනුස්ස ජීවිතය. ජීවිතෙන් භාගයකට එහා සමහර විට දැන් ගෙවිලා ඇති. නමුත් ලැබිලා තියෙන මනුස්ස ජීවිතය. මේ සම්බුද්ධ ශාසනයයි මනුස්ස ජීවිතයයි කියන කාරණා දෙකම එකට ලැබිච්ච මේ වගේ දුර්ලභ අවස්ථාවක තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න තමන් යමක් කරගත්තාද නැද්ද කියලා. ඒ කියන්නේ මේ අවස්ථාව ලේසියෙන් ලැබෙන්නේ නැහැ. සම්බුද්ධ ශාසනයකුත් මනුස්ස ජීවිතයකුත් එකට හම්බෙන අවස්ථාවක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ. අන්න එහෙම අවස්ථාවක්, දුර්ලභ අවස්ථාවක් අපිට සංසාරේ යන මේ දීර්ඝ සංසාරේ ලැබිලා තියෙද්දි කාගෙන්වත් නෙමෙයි තමන්ගෙන් අහලා බලන්න මේ ගෙවෙනු ජීවිතය ඇතුලේ මම මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රයෝජනයක් ගත්තද? මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ ප්‍රයෝජනයක් ගත්තද? ප්‍රයෝජනයක් කියන්නේ මොකක්ද? සිල් ගන්න දවසට සිල් ගන්නවා, වන්දනාව යන දවසට වන්දනාවක් යනවා, පූජාවක් තියෙන දවසට පූජාවට සහභාගී වෙනවා. ඒකද ප්‍රයෝජනයක් ගත්ත කියන්නේ? සම්බුද්ධ ශාසනයක ප්‍රයෝජනයක් ගත්ත කියන්නේ අපේ සිතේ යම්කිසි දියුණුවක් තියෙනවා. මේ බුද්ධ ශාසනය ලැබිච්ච මනුස්ස ජීවිතයේ තියෙන අවස්ථාවේ යම්කිසි සිතේ දියුණුවක් ඇති වෙලා තියෙනවා. සිතේ දියුණුවක් ඇති වෙලා නැත්තම් ඇත්තටම නිකමට කල්පනා කරලා බලන්න ජීවත් වුණා කියලා. දැන් අවුරුදු මෙතන ඉන්න අයට 30ට වැඩි කොහොමද? පෙනුමෙන් මම කියන්නේ. එතකොට මේ ජීවිත කාලේ මෙච්චර දවසක් කරේ සිතේ යම් දියුණුවක් හදාගත් එකද නැත්තම් එනේන අරමුණට හිත ඉල්ලන දේ, හිත කැමති දේ, කය වචනය මෙහෙवला කරගෙන ගියේ එකද කියලා තම තමන්ගෙන් අහලා බලන්න. මම ඒක ටිකක් සරලව කියන්නම්. ඒ කියන්නේ සිල් ගන්න දවසට සිල් ගන්නවා. මෛත්‍රී භාවනාව කරනකොට මෛත්‍රී භාවනාව කරනවා. අසුභ භාවනාව කරනකොට අසුභ භාවනාවත් කරනවා. ඒ වගේම තරහ යන වෙලාවට හොඳට තරහත් යනවා. රාගය ඇති වෙන වෙලාවට හොඳට රාගයත් ඇති වෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙන වෙලාවට ඊර්ෂ්‍යාවත් ඇති වෙනවා. ඔය විදිහට හිත ඉල්ලන, හිත කියන දේ පෝෂණය කර ගියේ එකද ජීවිතේ කරේ නැත්තම් හිතේ යම් දියුණුවක් මේ ආයුෂයේ ගෙවිලා තියෙන ටිකේ හරි හදාගත්තද කියලා මටවත් කාටවත් කියන්න ඕනේ නැහැ. තමන්ගේ හදවතින් අහලා බලන්න මම මොකක් හරි කරගත්තද කියලා. සිතේ යම් දියුණුවක් ඇති කරගත්තද කියලා. සාධාරණව බැලුවොත් 5%ක්වත් ඕකට ඕ කියන තරම් දක්ෂ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අපේ අදි탁සේරුවක් තියෙන්න පුළුවන් අපි හොඳයි කියලා. වැඩිපුර අපි සිල් සමාදන් වෙනවා කියලා. අපි වැඩිපුර භාවනා කරනවා කියලා. නමුත් ඇත්තටම කෙනෙක්ගේ හිත දියුණුනා
එයා භාවනා කරන වෙලාවට මෛත්‍රී භාවනාව කරද්දී මෛත්‍රිය වඩනවා වගේම තරහ යන වෙලාවකටත් ඒ තුලින් යම්කිසි සිතේ දියුණුවක් තුල ඉන්න ඕනේ. එහෙම නැතුව ඒ වෙලාවට තරහ යනවා නම් ඒක සාර්ථක ජීවිත ගමනක් නෙමෙයි. අන්න ඒ නිසා හොඳ සිහියෙන් තමන්ම තමන් ගැන කල්පනා කරලා බලන්න මම කොතනද ඉන්නේ කියන එක. ඒ මොකද අද බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් හිටියානම් කියයි මෙයාගේ මේ කෙලෙස් තියෙනවා. මෙයාගේ මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තියෙනවා කියලා. නමුත් අද ඒ විදිහට ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයකින් කවුරු හරි දිහා බලලා මෙයාගේ දුර්වලතාවය මෙයාගේ කුසලතාවය කියන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒතර අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ දෝෂය අපිම හොයාගන්න. අපේ හැකියාව අපිම හොයාගන්න. අන්න ඒ නිසා ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ අපේ හිතේ යම් දියුණුවක් මේ ජීවිතේ සකස් වුණාද සකස් වුණේ නැද්ද කියන එක අපිම හොයාගන්න. 90%කට වඩා පිරිස අපි ප්‍රායෝගිකව දන්නවා හැම වෙලෙම සිද්ධ කරන්නේ ඒ අරමුණට තමන්ගේ කෙලෙස් සහිත සිතින් ක්‍රියාත්මක වෙවි යන එක විතරයි. ඒ කියන්නේ බණ ටික අහනකොට හොඳට අහනවා. ඉවරලා නැගිටලා ගිලම්පස ටික ගන්න ගියාම එතන කතා බහ කරන දේත් එක්කම ඇදිලා යනවා. ඒක හිතලා කරන දෙයක් නෙමෙයි. નિરાයාසයෙන් වෙන දෙයක්. ඔය රටාවට තමයි එහාට මෙහාට පැද්දි යන්නේ. ඒතර කල්පනා කරලා තේරුම් ගන්න ඕනේ ක්‍රමය තමයි ඔය විදිහට ගියොත් අවුලක් තියෙනවා. මොකක්ද අවුල? අවුලක් තියෙනවා. ඒ කියන්නේ එනේන අරමුණට හිත කියන රටාවට ක්‍රියාත්මක වෙගෙන ගියොත් අවුලක් තියෙනවා. ඒ අවුල තියෙන්නේ මරණාසන්න මොහොත. මේ විදිහට පුරුදු වෙලා යන ජීවිතයක් මරණාසන්න මොහොතෙත් ඒ විදිහටමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වෙලාවට පිරිතක් ඇහුනොත් කවුරු හරි ඇවිල්ලා තමන් කරපු පිනක් සිහිපත් කරොත් ධර්ම කාරණයක් මතක් කරොත් බුදුගුණ සිහිපත් වුණොත් ඒ විදිහට හිත ඇදිලා යයි. තරහ යන අරමුණක් ආවොත් ඇලිලා යන අරමුණක් ආවොත් තමන් ආස කරන අරමුණක් ආවොත් ඒ විදිහට ඇදිලා යයි. ඔය දෙපැත්තට වැනෙන හිතේ ස්වභාවය දිගටම තියන් ගියොත් ඔන්න ඔතෙන්ටයි ගිහිල්ලා නතර වෙන්නේ. ඉතින් අපි මේ බුද්ධ ශාසනයකුත් මනුස්ස ජීවිතයකුත් කියන දෙකම එකට හම්බෙච්ච මොහොතේ ඒ වගේ අවසානයක් නම් මරණය ළඟදී ලබා ගන්න හදන්නේ ඉන්නත් මේක ලොකු අවාසනාවක්. ගිහි පැවිදි දෙපාර්ශ්වයට ගිහියන් විතරක් නෙමෙයි පැවිදි වුණත් ඒ රටාවට නම් යන්න ගියේ එතන දෝෂයක් තියෙනවා. ඇත්තටම අපිට මොකද්ද වෙලා තියෙන්නේ? තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕක නේද தත්ත්වය? ආයි බොරු කියන්න ඕනේ නැහැ. තරහ යන වෙලාවට කිසි අඩුවක් නැතුව තරහ යනවා. මෛත්‍රී කරන වෙලාවටත් ඇස් දෙක වහගෙන හොඳට කමටහන ඉන්නත් පුළුවන්. සමහරවිට මෛත්‍රී සමාධියකුත් ඇති. හැබැයි තරහ යන අවස්ථාවට සමාධියෙන් නික්මිලා සාමාන්‍ය ජීවිතයේ දිනදා වැඩ කරනකොට රැකී ආරක්ෂා කරනකොට ස්වාමියා බිරිඳ ඇසුරු කරගෙන වැඩ කරනකොට දරුවොත් එක්ක වැඩ කරගෙන යනකොට ඒ විදිහට ඉන්න බෑ. වේගෙන් තරහ යනවා නම් තරහ යනවා. මොන හරි ඕනේ කියලා හිතුනොත් ඒක ඕනෙමයි. ඒක පස්සේ දුවගෙන යනවා. ඉතින් ওই රටාවේ හේතුවක් තියෙනවා. ඕකට තියෙන එකම හේතුව මේ අය දන්නවා. නමුත් ඔය තිරින්ගේ තද කරගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. වාහනේ යන අතටමයි යන්නේ. හරව ගන්න බෑ. සාමාන්‍යයෙන් වර්තමානයේ දහම් දැනුම මෙහෙම තියෙනවා. ජීවිතේ මෙහෙම තියෙනවා. වර්තමාන මනුස්සයාට මේ දෙක එකට ගේන්න බෑ. හරි අමාරුයි. ධර්මයේ දන්නවා. හොඳ මොකක්ද කියලාත් දන්නවා. නරක මොකක්ද කියලා දන්නවා. කුසලයේ මොකක්දක් දන්නවා. අකුසලයේ මොකක්ද කියලාත් දන්නවා. මේ විදිහට තරහ ගන්න හොඳ නෑ කියලාත් දන්නවා. මේ දේවල් කරන්න ඕනේ කියලාත් දන්නවා. මේක නොකරන්න ඕනේ කියලාත් දන්නවා. හැබැයි ජීවත් වෙගෙන යනකොට ඕක ජීවිතේට ගලප ගා ගන්න බෑ. ඒ වෙලාවට ඕක එන්නේ නෑ. මේ දෙක එකට එන්නේ නෑ. එතකොට ධර්මයේ මෙහෙම තීද්දි ජීවිතේ මරණය ගාවදී අවසන් වෙනවා. ධර්මයේ පැත්තක ජීවිතේ මරණය ගාවදී අවසන් වෙන්නේ පුරුදු කරපු රටාවට හිත ගිහිල්ලා. එතකොට පරක්කු
වැඩි. ඉතින් දැන්ම ඔය දෙක එකතු කරගත්තේ නැත්තම් ජීවිතයයි ධර්මයයි දෙක එකතු කරගත්තේ නැත්තම් අවසාන මොහොතේ නවගුණ වැලක් ගැනලා මම මරණකොට තුසිතේ යනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිකමට හිතලා බලන්න. ලෙඩක් දුකක් හැදිලා, ඉස්පිරිතාලක ඇඳකට වැටිලා, තමන්ටම තමන්ගේ මල පහ පිට වෙලා ඉන්න වෙලාවක ඇඳක හිටියොත් බුදුගුණ සිහිපත් වේද, ද්වේෂයක් ඇති වේද? ද්වේෂයක් ඇති වේ. දුකක් ඇති වේ. කෝ මගේ දරුවෝ මාව පිරිසිදු කරන්න කවුරුත් නැද්ද? මට මොකුත් කරගන්න බෑ. ඒ වෙලාවට බුදුගුණ මතක් වෙන්නේ නැහැ. මෛත්‍රිය මතක් වෙන්නේ නැහැ. චිත්ත පීඩාවක් එන්නේ හැම වෙලේම. ඒ රටාව වෙනස් කරගන්න එක අපි කරන්න ඕන. කොහොමද මේ දෙක එකට ගේන්නේ? ඕකනේ ප්‍රශ්නේ. කෙනෙක් ප්‍රශ්නයක් විතර අහුවත් අහන්න තියෙන්නේ කොහොමද ජීවිතයයි දහම් දැනුමයි ධර්මයේ දෙක එකට ගෙනල්ලා තියාගන්නේ? ආන් මේ දෙක එකට ගෙනල්ලා තියාගත්තොත් මේ ප්‍රශ්නේ විසඳෙනවද නැද්ද? විසඳෙනවා. ඔකට එකම එක විසඳුමයි තියෙන්නේ. මේක ලොකුවට කතා කරන්න කාලය නැහැ. ඒකට අපිට බෑ. අපි මේ යම් දිශාවකට යන වාහනය යන පැත්ත වැරදි කියලා හිතෙනවා නම් ඒක අනිත් පැත්තට හරවන්න ඕන කියලා හිතෙනවා නම් ඉස්සෙල්ලාම කළ යුත්තේ යන දිශාවේ යන වාහනේ නවත්ත ගන්න ඕනේ. අපි ඒක නවත්තන්න ඕනේ. ඒ කියන්නේ තිරින්ගය තද කරන්න ඕනේ. හැබැයි දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකද්ද? යන්නේ වැරදි පැත්තට මේක හරි නෑයි කියලා තිරින්ගය තද කරන්න තරම් කල්පනාවක් එන්නේ නෑ. වෙන්න තියෙන ඔක්කොම උනාට පස්සේ තමයි මතක් වෙන්නේ අයියෝ උනේ වැරදි දෙයක් කියලා. ඒ නිසා පින්වත්නි මේ හිත දියුණු කරනවා කියන්නේ සරල දෙයක්. හිත දියුණු කරනවා කියන්නේ අපේ හිත નિરાයාසයෙන්ම කුසලයේ පැත්තට බරව පවතින ලෙස පවත්වනවා කියන්නේ. ආයාසයෙන් නෙමෙයි નિરાයාසයෙන්ම කුසලයේ පැත්තට බර වෙලා පවත්වනවා කියන එක තමයි සිතක් දියුණුව කියන්නේ. දැන් අපේ සිත කුසලයේ කරන වෙලාවට කුසල ආරම්භණේ තියෙනවා. අකුසල් කරන වෙලාවට අකුසල ආරම්භණේ තියෙනවා. අපිට බෑ නවත්ත ගන්න. නවත්තලා බෑ මේ පැත්තට හරව ගන්න. මේ දෙක එකතු කරන යතුර මොකක්ද? අහලා තියෙනවා. නැති එකයි ප්‍රශ්නේ. හැමෝම කියනවානේ අපිට නැහැ කියලා මොකද්ද? සිහිය නැහැ. යම්කිසි කෙනෙක් සතිය දියුණු කළොත්, මනාකොට සිහිය දියුණු කරොත්, භාවනාවකින් යම්කිසි ක්‍රමයකින් සිහිය දියුණු කරොත්, ඒ කෙනාට පුළුවන්කමක් තියෙනවා තරහ යනකොට ඉස්සෙල්ලම තරහ යන බව දැනගන්න. දැන් තියෙන ප්‍රශ්නේ තරහ යනකොට තරහ යන බව දැනෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තරහ පිට කිරීම තමයි මූලික වෙන්නේ. ඒක පිට කරගෙන යනකොට ටික වෙලාවක් ගියාම සමහර ලාවට දැනෙනවා තරහ ගිහිල්ලා මට ඉන්නේ කියලා. හැබැයි ඒ වෙනකොට යම් ප්‍රමාණයකට සංස්කාර රැස් කරලා ඉවරයි. ඒ නිසා තේරුම් ගන්න තියෙන වැදගත්ම කාරණේ තමයි අපි මනා සිහියක් ඇති කරගන්න ඕනේ. මේ සිහිය ඇති කරගන්න එක ආයාසයෙන් කළ යුත්තක්ද નિરાයාසයෙන් කළ යුත්තක්ද? දන්නවනම් කියන්න. දැන් තියෙන මට්ටමේ හැටියට ආයාසයක් දරන්න වෙනවා. හැබැයි નિરાයාසයෙන් සිහිය පිහිටන තැනට එනකන් ඒ ආයාසය තියාගන්න වෙනවා. අමාරු දෙයක් නෙමෙයි. තමන්ට තමන්ගේ හිත දිහා සැහැල්ලුවෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් අපිටම තේරෙනවා අපේ හිතේ මොන මොන දුර්වලතාවද තියෙන්නේ කියලා. මේ වැඩි ද්වේෂයේද, මට වැඩි රාගයේද, මම නැත්තම් මිත්‍යා දෘෂ්ටි වලට බැඳිලාද ඉන්නේ? මේ ඔක්කොම එක එක්කෙනාගේ එක එක විදිහයි. තව කෙනෙකුට තරහ යන රටාවට නෙමෙයි වෙන කෙනෙකුට තරහ යන්නේ. තව කෙනෙක් සමහර දෙයකට බැඳෙන විදිහට නෙමෙයි තව කෙනෙක් බැඳෙන්නේ.
අපි එක එක්කෙනාගේ ආසාවන්, අපේ එක එක්කෙනාගේ තරහවන්, ඒ ඇවිස්සෙන බැඳෙන රටාව එකිනෙකට වෙනස්. එතකොට අපිට මෙතන ධර්මයේ දන්නා වුණත් අර සිහිය නැතිකම නිසා අපිට ධර්මයේ සිහි කරලා මේක පාලනය කරගන්න තරම් වෙලාවක් එන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි හැම වෙලෙම නුවණින් තේරුම් අරගෙන හිතට ද්වේෂයක් ආවොත් ඉස්සෙල්ලා මොනවත් කරන්න දඟලන්න එපා. ඒ කියන්නේ මේ හිතේ ස්වභාවයක් තියෙනවා. මොකක් හරි එපා කිව්වොත් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඒකමයි හිත ඇතුලේ වැඩ කරන්නේ. ඔය ලස්සන සෙන් කතාවක් තියෙනවා. චුට්ටි වෙලාවක් තියෙන හින්දා මම කියන්නම්. ඒ සෙන් කතාවේ දකුණු ඉන්දියාවේ මිනිස්සෙකුට ඕන වෙනවා গুপ্ত බලය උපද්දවා ගන්න. গুপ্ত බලය කියන්නේ මානසික ශක්තියක් උපද්දවා ගන්න. ඉතින් මෙයා දකුණු ඉන්දියාවේ තියෙච්ච යෝග ක්‍රම, භාවනා ක්‍රම ඔක්කොම කරනවා. නමුත් গুপ্ত බලයක් සකස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සෙක් කියනවා මේ ටිබෙට් පැත්තට ගිහිල්ලා බෞද්ධ භික්ෂූන් ඉන්නවා. ඒ අය මේ গুপ্ত බලය උපද්දවාගෙන තියෙන ගිහිල්ලා මේක අහගන්න. අද වගේ චෙන්නයි වලින් ෆ්ලයිට් එකක් අරන් එහෙම බහින්න බෑ. මේ මිනිස්සයා අර තීච්ච ආසාව නිසා පාගමනින්ම ටිබෙටේට යනවා. ගිහාට ටිබෙට් පන්සල් වල චාරිත්‍රාක් තියෙනවා. අලුතෙන් කවුරු හරි ආවා කියලා මහ ලොකුවට පිළිගන්නේ නැහැ. ඇවිල්ලා කතා කරොත් කතා කරනවා මිස පස්සෙන් ගිහිල්ලා කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක මහායාන පන්සල් වල තියෙන දෙයක්. එතකොට දැන් මේ මිනිස්සයා දවස් 2ක් 3ක් ඉන්නවා කවුරුත් ඇවිල්ලා කතා කරේ නැහැ. ඔහොම ඉන්නකොට එක භික්ෂුවකට ඇයි මේ මිනිස්සයා මෙච්චර ඉන්නේ කියලා දැනගන්න ඕනින්ද ගිහිල්ලා අහනවා. ඇහුවම කියනවා මට මෙහෙම මානසික গুপ্ত ශක්තියක් උපද්දවා ගන්න ඕනේ. මේ ආරාමින්න වැඩිහිටි ස්වාමීන් වහන්සේට ඒ හැකියාව තියෙනවා කියලා මට ආරංචි වුණා. ඒ නිසා මම මේ හොයාගෙන ආවා කියලා. ඊට පස්සේ එහෙනම් ඉන්නකෝ කියලා එදා හවස මේ මිනිස්සයා යොමු කරනවා අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියනවා මට গুপ্ত ශක්තියක් උපද්දවා ගන්න ඕනේ කියලා. උත්තර කියනවා පුළුවන්. හරි සරලයි. හැබැයි ඉස්සෙල්ලා අර වතුර එකේ බහැලා ඉන්න කියනවා. ටිබෙට් පැත්තේ වතුර එකක බහිනවා කියන එක මේ ලංකාවේ වතුර එකකට බහිනවට වගේ නෙමෙයි අධික සීතලයි. හැබැයි මේ මිනිස්සයා මේකේ දැන් මේ ආසාව වැඩිකමට මේකේ බහිනවා. බහැලා ආවට පස්සේ කියනවා මම මන්ත්‍රයක් දෙන්නම්. ඒ මන්ත්‍රේ 3 පාරක් කියන්න ඕනේ. මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මේ මිනිස්සයා කල්පනා කරා මේක හරි සරල දෙයක්. නේද? ඕක කිව්වා කියලා මට මේ গুপ্ত ශක්තිය ලැබෙනවා නම් මොනා කරන්න බැරිද කියලා මෙයා කියනවා අපෝ ඕක ප්‍රශ්නයක් නෑ ස්වාමීන් වහන්සේ මං කැමතියි. හැබැයි ඒක කොන්දේසියක් තියෙනවා. මේක කියන්න කලින් වතුරේ බහැලා ගොඩට එන්න ඕනේ. මේ මන්ත්‍රය කියන කිසිම වෙලාවක වඳුරෙක් ගැන හිතන්න බෑ. මොකෙක් ගැනද හිතන්න බැරි? වඳුරෙක් ගැන හිතන්න බෑ. ඉතින් මේ මිනිස්සයා කල්පනා කරනවා අපේ පැත්තේ වඳුරොත් නෑ. මට ওই වඳුරෙක් මතක් වෙන්නේ නෑනේ. මට ඕක මහ දෙයක් නෙවෙයි මම කරන්නම් කියලා දැන් ආපහු දකුණු ඉන්දියාව පැත්තට එනවා. දැන් කල්පනා කර ඉන්නේ මොකෙක් ගැනද? අර බුද්ධං සරණං ගතවනේ වඳුර ගැන. වඳුර දැන් මේ වඳුර මට ප්‍රශ්නයක් නෑ මට මේක කරගන්නම් කියලා ඔහොම ගංගානංගක දිගේ පල්ලෙහාට ඇවිල්ලා ගංගානංගගේ ගිලිලා ගොඩට ඇවිල්ලා පරියන්කේ බැඳගෙන වාඩි වෙලා බුද්ධං සරණං ගච්ඡාමි කියනකොටම ඉන්නේ මොකෙද්ද? වඳුරේ. හැබැයි කොන්දේසියක් දැම්මා වඳුරේ කාවොත් ආයෙ ගඟට වහින්න ඕනේ. ගහලා ආයෙ ගොඩට එන්න ඕනේ. දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියන වඳුරෙක් ආයෙ ගඟට වහිනවා. ඔහොම ටික දවසක් ගියාම බූ කියනකොටම වඳුරෙක් මතක් වෙනවා. ඇයි දැන් වඳුරා එපා කියලානේ දැන් බුද්ධං සරණං කියන්න ඕනෙත් නෑ කියනකොට වඳුරෝ. ඉතින් මේ මනුස්සයාට මේක සාර්ථක වෙන්නේ නෑ. ආපහු යනවා මෙයා ටිබෙටේට. ගිහිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා ඒ গুপ্ত ශක්තිය උපද්දවා ගත්ත කියලා තමයි කතාවේ තියෙන්නේ. ඔතන තියෙන කාරණේ යාගේ গুপ্ত ශක්තිය නෙමෙයි. ඕක තමයි හිතේ විදිය. මෙතන ඉන්න අයට මම කිව්වොත් S2 වහකට විනාඩි 2ක් ඉන්න හැබැයි වඳුරෙක් ගැන හිතන්න බෑ කියලා. විනාඩි 2 යන්න ඕනේ S2 වහලා තප්පරේ යනකොට වඳුරෙක්ම තමයි මතක් වෙන්නේ. ඕක තමයි හිතේ විදිය. තරහ ගිහිල්ලා තරහ ගන්නෙ නෑ මම කියලා හිතපුවාම තවත් තරහ යනවා. මට ඕක එපා කියලා හිතන්නේ ඒකමයි මතක් වෙන්නේ. මට ඕක ඕනේ නෑ කියලා හිතන්නේ ඒකමයි ඕනේ වෙන්නේ.
ඉතින් ඒ නිසා ඒ ක්‍රමේ සාර්ථක නැහැ. තියෙන එක ක්‍රමයයි තරහ යන වෙලාවට අපිට ප්‍රශ්නේ තියෙන්නේ මොකක් වුණොත්ද? තරහ යන එකද තරහට දක්වන ප්‍රතිචාරයද? අපේ හිතේ තරහ ඇති වෙන එකද ප්‍රශ්නේ? ද්වේෂයට ප්‍රතිචාර දක්වන එකද ප්‍රශ්නේ? ප්‍රතිචාර දක්වන. ඒ කියන්නේ අපි සංස්කාර රැස් කරගන්න එතන ඉන්නේ. එක්ක හිතින් බැන ඉන්නවා. එක්ක කයින් බයිනවා. කයින් බයිනවා කියන්නේ මොකකින් හරි දමල ගහනවා. එක්ක වචනෙන් බයිනවා. ඕක නෙවෙන්නේ. ඒ වෙලාවට ද්වේෂය ආව බව දැනගන්න. ද්වේෂයේ හැසිරීම අපිම අපේ සිහියෙන් දකින්න ඕනේ. මට දැන් තරහ ගිහිල්ලා තියෙන්නේ. මගේ දැන් තරහ උපරිමයට ඇවිල්ලා තියෙන්නේ. ඔය ටික බලාගෙන ඉන්නකොට ඉබේම මොකක්ද වෙන්නේ? තරහ නිවෙනවා. ඒකට හේතුවක් තියෙනවා. අභිධර්මයේ දන්න පින්වතුන් හැම මේක දන්නවා. එච්චර සංකීර්ණව කියන්නේ නැහැ. ඒ කියන්නේ යම් සිතක ස්වභාවයක් එක දිගට යන්නේ නැතුව කොතනින් හරි කැඩුනොත් ඒ සිත් පරම්පරාව යන්නේ නැහැ. එතකොට තරහගේ සිත් පරම්පරාව මැද්දට අපි විමර්ශන සිතක් පහල කරපු ගමන් අර තරහ දිහා බලන ඒ පරම්පරාව ඉස්සරහට යන්නේ නැහැ. ඕක ටික ටික පුරුදු වෙන කෙනෙකුට රාගයක් ආවත්, ද්වේෂයක් ආවත්, ඊර්ෂ්‍යාවක් ආවත් මොනම දෙයක් ආවත් තමන්ගේ හිත දිහා පැහැදිලිව බලන් ඉන්න කෙනෙකුට, චිත්තානුපස්සනාව වඩන කෙනෙකුට, ඒ කියන්නේ රාගං වා චිත්තන්ති පජානාති. තරහ රාගසහිත සිතක් හටගත්තාම රාගසහිත සිතක් හටගත්ත බව සිහියෙන් දැනගන්නවා. අන්නේ දැනගැනීම සිද්ධ වුණොත් වැඩි වෙලාවක් යන ඉස්සෙල්ලා ඒක දුර වෙනවා. ඒක කැඩෙනවා. හැබැයි ඔතන අපි ගිහිල්ලා අර මඩේ දඟලනවා වගේ නෑ මට රාගය ඇති වෙන්නේ නෑ මෙතන හින්දා රාගය මම මෙහෙ බලන්නේ ඔක්කොම තව කුතුහලය ඔක්කොම ඇවිස්සෙනවා. ඒ රටාවට යන්න බෑ. අපිට ද්වේෂයක් ආවොත් ද්වේෂ සහිත සිත ආවා තරහ ගියා. ඒ කියන්නේ කවුරු හරි බයිනකොට අපි කියමු ගෙදර මහත්තයා නෝනාට බයිනවා. එතකොට තරහ යනවද නැද්ද? නෑ කියන්න නෑ එපා බොරුවට. තරහ යනවා. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපි පිට කරනවා. වචනෙන් හරි මොකකින් හරි ඉංගියකින් හරි පිට කරනවා. පිට කරන්නේ නැතුව එයාගේ වචන වලට වටිනාකමක් දෙන්නේ නැතුව අපිම බැලුවොත් අපිට තරහ ගිහිල්ලා තියෙන්නේ කොහොමද? ඇයි? මොනවා හින්දාද? මොකක් හින්දාද කියලා. ටික ටික අපිටම තේරෙනවා අපිට මේ තරහ යන්නේ මමත්වයේ උඩ කියලා. සක්කාය දිට්ඨියමයි තියෙන ප්‍රශ්නේ. හැබැයි ඒක එකපාර අපිට අල්ලන්න බෑ. අපිට ද්වේෂයක් එනවා. දැන් සාමාන්‍ය වෙන දෙයක් ඔය සක්කාය දිට්ඨිය ලේසියෙන් ඉන්න දෙන්නේ නැහැ. ඔය චිත්තානුපස්සනාව තියාගෙන ඉන්න දෙන්නේ නැහැ. දැන් තරහ ගියාම ගෙදර මහත්යත් එක්ක තරහ ගියා කියන්නේ ඒ වෙලාවට කල්පනා කරනවා මේ මිනිස්සයාගේ මේ මෝඩ වැළු වලට මම උත්තර දෙන්නේ නැහැ කියලා. හැබැයි සක්කාය දිට්ඨිය මොකද කියන්නේ? ඕක කියපන් කියනවා. මොකද්ද කියන්නේ? මෝඩ වැඩ වලට උත්තර දෙන්නේ නැහැ කියන්නේ. ඉතින් කටවහගෙන ඉන්නේ ඔයාගේ මෝඩ වැඩ වලට මම උත්තර දෙන්නේ නැහැ කියලා කියනවා. කියනවද නැද්ද? කියනවා. කියපු ගමන් අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? ආයෙ රණ්ඩුවක් එනවා. ඕක තමයි සක්කාය දිට්ඨියේ ස්වභාවය. තරහ ගියාට තරහ යන්නේ නැහැ කියලා හිතන් ඉන්නකොටත් අනිත් කෙනාට කියන්න හිතෙනවා. අපි උවට තරහ ගන්නෑ. අපි ඔය මෝඩ වලට තරහ ගන්නෑ. ඔයාගේ මෝඩකම් වලට මම මොනව කරන්නද? එක වචනයක් ඇති පින්වත්නි අනිත් කෙනාට ආපහු වචන දෙකක් දාන්න. ඔය රටාවට තමයි අපේ ජීවිතය යන්නේ. ඉතින් අර හිත ඇතුලෙන් දෙනව නේද ප්‍රතිචාර දක්වන්න කියලා මහා බරක්. ඒකට අහුවෙන්නේ නැතුව සිහිය තියාගෙන ඉන්න පුළුවන් නම් කෙනෙකුට අන්න ඒ කෙනාට ස්වභාවයෙන්ම මේ තරහව දුරු වෙන තැනට යන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පුළුවන්ද පැය 24ක් එක දිගට තරහෙන් ඉන්න? දැන් ඕගොල්ලෝ ටික මම ද්වේෂ චරිතයක් කියලා හිතුවා කියනකො මම හරි ද්වේෂ චරිතය. එයාටවත් පුළුවන්ද එක දිගට පැය 24ක් තරහෙන් ඉන්න? කොහොමත් නිවෙනවා. එක සිතුවිලි රටාවක එක දිගට ඉන්න බෑ. තරහ වුණත් හටගත්තා නම් ඒක ස්වභාවයෙන් නිරුද්ධ වෙනවා. අපි නිරුද්ධ වෙන්නේ නැතුව මොකද කරන්නේ? මැද්දෙන් ඕකට අත දාගන්න. අත දාගෙන ඒ තරහව පෝෂණය කරනවා. ඔන්න ඔය රටාවට තමයි යන්නේ. ඉතින් ඔය රටාවට දිගට යන්න බෑ. එහෙම ගියොත් අර මරණාසන්න මොහොතේ ප්‍රශ්න එනවා. කාල වේලාව නම් මදි. මරණාසන්න මොහොතේ ප්‍රශ්න එනවා. තරහව දැන් මැරෙන්න කිට්ටුයි. හැබැයි
ඒකට සිහියෙන් මූණ දෙන්න දැන් බෑ. දැන් තරහත් එක්ක ඔට්ටු වෙනවා. එතකොට මැරිලා තව්තිසාවේ ඇයිද? නිම්මාන රති නෑ, එක්ක තිරිසන් යෝනියක උපදී නැත්තම් යක්ෂ යෝනියක උපදී. නවත්ත ගන්න බෑ. ඔන්න ඔතෙන්ට වැටෙන්න කලින් කෙනෙක් හොඳ සිහියෙන් හිටියොත් එයාට ඉබේම පිහිටන දෙයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය සංවරයක් පිහිටන. ඉන්ද්‍රිය සංවරයක් කියන්නේ එයාට ඇහැට එන අරමුණත් එක්ක දුවන්නේ නැහැ. ඒක හිතලා නෙමෙයි කරන්නේ, ක්‍රමයෙන් තමන්ගේ හිතේ ඇති වෙන සිතුවිලි එක්ක සිහියෙන් ඉන්න අර තරහ ගියාම දැන් මුලින් අපිට තරහ ගියාම සතිපට්ඨ අපි සිහියෙන් ඉන්නකොට අපිට ටිකක් තරහ ගිහිල්ලා ටිකක් පෝෂණය වෙනකොට තමයි දැනෙන්නේ. ඒ කියන්නේ තරහ ටික උපරිම යන්න ඕනේ. ඕක පුරුදු කරගෙන යනකොට ওই තරහ ටක් ගාලා යනකොටම තරහ එනකොටම දැනෙනවා මට දැන් තරහ ආවා කියලා. ඒක පුරුද්දෙන් වෙන්නේ, පුහුණුවෙන් වෙන්නේ. මේ ධර්ම මාර්ගය නම් පුරුදු කරන්නම වෙනවා කියනවා. එහෙම නැතුව මේක තේරුමක් නැහැ. තේරුමක් නැහැ කියන්නේ අද උදාහරණයක් කිව්වොත් අපි හිතමු රෙද්දක් තියෙනවා. මේ රෙද්දේ හොඳටම දූවිලි ගහිලා. දැන් මේක මොකද්ද කරන්න ඕනේ? සෝදන්න. එතකොට අපි ඉගෙන ගන්නවා රෙද්ද සෝදන්නේ මෙහෙමයි. මේකට දාන්නේ මෙන්න මේ සබන් ಜಾති. එහෙම නැත්නම් ඩිටර්ජන්ට් එක. මේ නැත්නම් මේ වොෂින් පවුඩර් එක. ඒකේ රසායනික ක්‍රියාවලිය මෙහෙමයි. මේ හයිඩ්‍රොක්සයිඩ් අයන අර දූවිල්ලේ තියෙන අයනත් එක්ක මේවා වෙලා ගැලවිලා යනවා. හැබැයි රෙද්ද හොදන්නේ නැහැ. රෙද්ද එහෙමම තියෙද්දි හොදන හැටි ඉගෙන ගන්නවා. හොදන හැටි ඉගෙනගෙන අපි හිතනවා හේදුවොත් මේක සුදු. දැන් ඔය සුදු රෙද්ද කියන්නකො හේදුවොත් සුදු වෙයි කියලා හිතන් ඉන්නවා. මේ විදියට හොදගෙන ගියොත් සුදු වෙයි. හැබැයි හොදන්නේ නැහැ. එහෙම වුණොත් ධර්මයේ එක පැත්තක ජීවිතේ තව පැත්තක. ඔය දෙක එකතු කරගත්තේ නැත්නම් අපිට හැමදාම ලෝකේ එක්ක දෝෂයක් අහු වෙනවා. එක්ක ලෝකයට ඇලෙන්න කාරණයක් හම්බ වෙනවා. ඒ නිසා කෙටි වේලාවක් වෙනත් මේ වෙලාවේ කියන්න තියෙන්නේ සිහිය ටික ටික දියුණු කරගන්න. චිත්තානුපස්සනාව පුළුවන් තරම් වඩන්න. ඕක බැරි දෙයක් නෙමෙයි. එතකොට තමන්ගේ දෝෂ තමන්ට අහු වෙනවා. තමන්ටම තේරෙයි තමන් කොච්චර බොරු මාන්නයකද ඉන්නේ කියලා. සමහරු හිතන් ඉන්නේ අපි බෝ පැල කියලා. ඒ වුණාට දන්නේ නැහැ එහෙම මෙහෙම තනකොළ ගසුත් වල් පැලත් ඔය ඇස්සේ තියෙනවා. ඒක තමන්ටමයි හොයාගන්න පුළුවන්. වෙන කාටවත් බෑ තමන්ගේ දෝෂ හොයන්න. තමන්ට තමන්ගේ දෝෂේ හොයාගන්න පුළුවන්. ඒක සිහියෙන් හොයාගත්තොත් එතකොට තමන්ටම පාර ඇරෙනවා. මෙච්චරකල් අහගත්ත, දැනගත්ත, කියවගත්ත ධර්මයේ ජීවිතේට ගලප ගන්න. අද බෙහෙත දන්නව වුණාට ලෙඩේ දන්නේ නැති හින්දා ගලප ගන්න ඕනේ බෙහෙත තමන්ටම හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. බෙහෙත් ගොඩක් තියෙනවා. ලෙඩේ දන්නේ නැහැ. ඒ නිසා මොක බිව්වොත් ලෙඩේ හොඳ වෙයිද කියලා දන්නේ නැහැ. ලෙඩේ දන්නේ නැහැ. ලෙඩේ හොයාගත්තොත් බෙහෙත අරගෙන ඒක සුව කරගන්න පුළුවන්. ඒ නිසා කෙටියෙන් උනත් අන්තිමට දෙයක් කියන්නම්. ලෝකයේ ගිනි ගන්න ලෝකේ නිවිලා වගේ අපිට දැනුණට ඇත්තටම ගිනි ගන්නේ ඇත්තටම නිවිලා තියෙන්නේ අපේ හිතම. හිත තේරුම් ගත්ත දවසට ලෝකයේ තේරුම් ගයි. හිතේ නිදහස් වෙච්ච දවසට ලෝකේ නිදහස් වෙයි. හැම දිනාටම තේරුම් කෙටි නමුත් විනාඩි කිහිපයක අනුශාසනාවක් සිද්ධ කරන්නට අවස්ථාව ලැබුණා. එයින් රැස්වෙච්ච සියලු පුණ්‍ය සම්භාරයන් සදෙව්ලෝ වාසී සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් ලෝකපාලක සියලු දෙවිවරුන්ටත් මේ ස්ථානයන්ට අධිග්‍රහිත සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් ප්‍රදේශ බාහිර සියලු දෙවිවරුන්ටත් මේ පින්නතුන්ගේ නමින් යම් ආකාරයක ඉෂ්ඨකාමී දෙවියන් සිටී නම් ඒ සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. අද දවසේ
මේ ධර්මානුශාසනාව සඳහා ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නේ ඉරෝමා පෙරේරා මහත්මිය. ඉතින් මේ මහත්මියගේ විශේෂ අරමුණක් තියෙනවා. අසනීපයෙන් පසුවන රොනල්ඩ් නික්ලස් මාමාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. ඉතින් මේ අවස්ථාවේදී අපි සියලු දෙනා සෙත්පතලා ආශිර්වාද කරනවා. ඒ අසනීපයෙන් පසුවන රොනල්ඩ් නික්ලස් මහත්මයාට නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පන්නිය සැලසේවා. එතුමාණන් වහවහ සුවපත් භාවයට පත් වේවා කියලා. ඒ වගේම ආරාමයේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. සිල් සමාදන් වෙලා සිටින මේ පින්වතුන්වත් ඉක්මන් ආත්ම භාවයකදීම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්නට වාසනාව සැලසේවා කියලත් එතුමිය ප්‍රාර්ථනා කරනවා. නමින් මිය පල්ලෝගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න කියලා සටහන් කරනවා. ඒ අනුව අපි කල්පනා කරගමු මේ ධර්ම ශ්‍රවණීන් ධර්ම දේශනාවෙන් රැස්වෙච්ච සියලු පින් ඒ ඉරෝමා පෙරේරා මහත්මියගේ නමින් මිය පල්ලෝගේ සියලු ඥාතීන්ටත් මේ පින්නතුන්ගේ නමින් මිය පල්ලෝ යන්නට යෙදෙන සියලු ඥාති මිත්‍රාදීන්ටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ අයගේ භවගාමී ජීවිතයන් සුවපත් භාවයට පත්වෙත්වා. සුඛවත් භාවයට පත්වෙත්වා. සසර දුකින් මිදී අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගමු. ඒ වගේම විහාරස්ථානයේ වැඩ වාසය කරන මහකිලී නායක ස්වාමීන් වහන්සේ, මිරහවත්තේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. උන්වහන්සේ ශාසනික සේවාවන් ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය කාය ශක්තිය චිත්ත ශක්තිය උදාපත් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පන්නිය සැලසේවා. උන්වහන්සේලාද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා පිටුවා ගමු. ඒ වගේම මූලිකත්වයේ ගන්නට යෙදුන ඉරෝමා පෙරේරා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණු සියලු දෙනාටත් මේ රැස් කරගත්තා වූ පුණ්‍ය සම්භාරය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩිම පිණිස හේතු වාසනා වේවා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සේක බල ධර්මයන් දියුණු තුණු භාවයට පත්වීම පිණිසත් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් කර ගැනීම පිණිසත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන ආරෂ්ඨාංගික මාර්ගයේ පූර්ණය කර ගැනීමෙන් ලබන්නා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම පිණිසත් මේ පුණ්‍ය සම්භාරය හේතු වේවා. වාසනාව වේවා. පාරමිතා ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද කරනවා. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු.